ආයිබෝන් පැටවුන් අපි අද ඉන්නේ සමීකරණ පාඩමේ. සමීකරණ පාඩමේ මේ වෙනකොට කලින් ශ්‍රේණිවල ඒ කියන්නේ 6න් 7න් අපි ඉගෙනගෙන තියෙනවා චුට්ටක් විතර සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා. මම ආපහු මතක් කරන්නම්. සමීකරණයක් කියලා කියන්නේ සමාන ලකුණකින් දෙපැත්ත. එක පැත්තක නොදන්නා පද තවත් පැත්තක දන්න පද ඒ කියන්නේ අඥාත සහ ඥාත සම්බන්ධ කරලා තියෙන වෙලාවල් වලට ඒ වගේම දන්නා පදයක් නොදන්නා පදයක් සහ නොදන්නා පදයක් දෙකක්ම තියෙන වෙලාවක් වෙන්නත් පුළුවන් සරලවම කියනවා නම් සමාන ලකුණකින් දෙපැත්ත සම්බන්ධ කරලා තියෙනකොට අන්න ඒකට අපි කියනවා සමීකරණයක් කියලා. හරි. එතකොට ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ වීජීය ප්‍රකාශනයක්. සමාන කරලා තියෙනවා සංඛ්‍යාත්මක අගයකට. ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ මේක. ඔයාට මතකයිනේ වීජීය ප්‍රකාශන අපි ගොඩනගනවා. වීජීය ප්‍රකාශන ගොඩනගද්දී අපි කවුරුත් කාටවත් සමානයි කියලා කිව්වේ නෑ. මතකයිද? කවුරුත් කාටවත් සමානයි කියලා අපි එතනදී කියන්නේ නෑ. ඒ කියන්නේ එතනදී අපි කියනවා x ධන 5 නේද? මං ගාව තිබ්බ මුදල් ප්‍රමාණය x අම්මා මට රුපියල් 5ක් දෙනවා. මං ගාව දැන් තියෙනවා රුපියල් x ධන 5ක්. දැන් තියෙන්නේ කීයද කියලා කියන්නේ නෑ නේ වගේ. ඒවට කියන්නේ ප්‍රකාශනනේ. දැන් කලින් අපි මාදපු ප්‍රකාශන අපි මොකකටද සමාන කරන්නේ? යම් කිසි සංඛ්‍යාත්මක අගයකටත් සමාන කරනවා. සංඛ්‍යාත්මක අගයක් කියලා කියනවා ඒක මෙයාට සමානයි. අන්න එහෙම දුන්නාම හරි. ඒ ලියනේවා සමීකරණනේ. දැන් ඔයගේ වර්ග කීපයක් තියෙනවා. සරල සමීකරණ, සමගාමී සමීකරණ, වර්ග සමීකරණ කියලා. අපි තාම චූටිනේ. ඒකින්ද අපිට grade 8 වලදී කතා කරන්න තියෙන්නේ සරල සමීකරණ විතරයි. මොනවද මේ සරල සමීකරණ කියන්නේ? ලේසි ඒවා කියන එක විතරක් නෙමෙයි. ඒ ගාන ඇතුලේ දන්නේ නැති පද ඉන්නේ එකයි. ඒ කියන්නේ එක අඥාතයක් විතරක් ඇතුළත් වෙලා තියෙනවා. සරල සමීකරණයක් කියලා කියන්නේ අඥාත ඉන්නේ එක්කෙනයි. අන්න එක් අඥාතයක් විතරක් තියෙන අයට අපි කියනවා සරල සමීකරණ කියලා. මේ පාඩමේදී අපි සරල සමීකරණ හදනවා. ගොඩනගනවා. සමීකරණේ ගොඩනගනවා හරියට අර වීජීය ප්‍රකාශනයේ ගොඩනගුවා වගේ. ඊට පස්සේ අපි මේ සරල සමීකරණේ විසඳනවා. විසඳනවා කියන්නේ නොදන්න පදේ අගය හොයනවා. අර අඥාතයක් දීලා තිබ්බනේ. ඒකේ අගය හොයනවා. අපි කතා කරගෙන යමු සරල සමීකරණ සහ විසඳීම. අපි කලින් අවුරුද්දක ටිකක් කරලා තියෙනවා මතකයේ තියෙන අය මතකයේ හදාගන්න. අනිත් අය සියල්ල ඔලුවට ගන්න. කලින් ඉගෙනගෙන හිටියේ නෑ කියන එක ප්‍රශ්නයක් නොවෙන්න මම උගන්වනවා. ඒක ප්‍රශ්නයක් නොවෙන්න පාත් ඉගෙන ගන්න. යන් ටියුට් එකට ලියමු නෝට් එක. ටියුට් නැති පැටව ළඟ තියෙන පොතක කොලයක ටියුට් එක ලියා ගන්න. පස්සේ අපි ටියුට් එකට ගමු. print කරන්න හැකියාවක් ලැබුණාට පස්සේ අද කරන්නේ සමීකරණද? ඔව්. ඇයි ගිය සතියේ අනිත් පාඩම ඉවර කරා නේද? ඔව් සර් ඉවර කරා. ඒකනේ. හරි. ලියන්න ඉස්සෙල්ලාම සරල සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා. අඥාත එකක් පමණක් මොකද්ද සර්? අඥාත
එකක් පමණක් අඥාත එකක් පමණක් අඩංගු සමීකරණ අඥාත එකක් පමණක් අඩංගු සමීකරණ සරල සමීකරණ වේ. අඥාත එකක් පමණක් අඩංගු සමීකරණ සරල සමීකරණ වේ. ඊට පස්සේ අපි ලියා ගන්නවා සමීකරණයක් විසඳීම කියන්නේ මොකක්ද කියලා. සමීකරණයක් විසඳීම කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්න මෙන්න මෙහෙම. සමීකරණයක වමත් පස සහ දකුණත් පස සමීකරණයක වමත් පස හා දකුණත් පස අගයන් සමාන වන පරිදි අඥාතයේ අගය සෙවීම අඥාතයේ අගය සෙවීම අඥාතයේ අගය සෙවීම අගය සෙවීම සමීකරණය විසඳීම නම් වේ. සමීකරණය විසඳීම නම් වේ.
සමීකරණය විසඳීම නම් වේ. හරිනේ බටව. ඔන්න ලිව්වා. දැන් අච්චු පොතේ නෝට් එකක් තියෙනවා. ටියුට් එකෙත් මම නෝට් එකම කොපි කරලා දාලා තියෙනවා. හරි. හැබැයි මම මේ කියන මෙන්න මේ කතාව ඔයා ඔළුවට ගන්න. සමීකරණයක් විසඳන්න ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ නොදන්න කෙනාගේ අගේ හොයන්න ක්‍රම කීපයක් තියෙනවා. හරි. ඔයාලා චූටි හින්දා අච්චු පොතේ සරල ක්‍රමයකට කියලා දෙනවා. හරි. හැබැයි අනිත් ක්‍රමෙත් ඔයාට සරලව කියලා දුන්නොත් ඔය අච්චු පොතේ තියෙන එකටත් වඩා එක ලේසි වෙනවා. කොයි ක්‍රමයකට හැදුවත් ඔයාට ලකුණු ලැබෙනවා. කොයි ක්‍රමයකට හැදුවත් ලකුණු ලැබෙනවා. මොකද ඔයාලා grade 9 වගේ පොතට ගියාම ක්‍රම දෙකම පෙන්නනවා. ඇයි ඒ දන්නවද? අර දෙවනි ක්‍රමයට හදාගෙන යන එක තමයි ලේසි හින්දා. එතකොට ටිකක් අර සමීකරණේ ලොකු ගතිය අඩු වෙන හින්දා. හරි? මම ඒකින්ද ඔයාට ඉස්සෙල්ලම අමාරු ක්‍රමය කියලා දෙන්නම්. ඔයාට ඒකට අමාරුයි නම් ඔයාට ඒකට තේරෙන්නේ නැත්නම් අපි අනිත් ක්‍රමේ බලමු. හාද? හරි. ඔන්න දැන් මුලින්ම සමීකරණයක අපි නොදන්න පදේ යගේනේ හොයන්නේ. නොදන්න පදේ යගේ හොයනවා කියන්නේ සමාන ලකුණෙන් එක පැත්තක නොදන්න පදේ තියාගෙන අනිත් අයව එහා පැත්තට දානවා. විසඳනවා කියනකොට වෙන්නේ ඕක. නොදන්න කෙනා සමාන ලකුණෙන් එක පැත්තක තියාගෙන කොයි පැත්ත හරි එක පැත්තක තියාගෙන අනිත් අයව අනිත් පැත්තට දානවා. අනිත් අය අනිත් පැත්තට යනකොට එයාලා පුතේ සමාන ලකුණ පන්නගෙන එහා පැත්තට යන්නේ. ධන ලකුණකින් නම් මේ පැත්තේදී යාගේ සම්බන්ධ වෙලා හිටියේ එයා එහා පැත්තට ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ ඍණ ලකුණකින්. ඍණ ලකුණකින් සම්බන්ධ වෙලා හිටිය කෙනෙක් නම් අනිත් පැත්තට ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? ධන ලකුණකින්. මෙහා පැත්තේ ಗುಣ කිරීමකින් සම්බන්ධ වෙලා හිටිය කෙනෙක් නම් අනිත් පැත්තට යන්නේ කවුරු වෙලාද? බෙදීම. බෙදීමක් වෙලා දැන් ඔයාලට තේරෙනව නේ වෙන්න ඕනේ. මේ පැත්තේ බෙදීමකින් නම් අනිත් පැත්තට ගියාම යා කවුරු වගේ දින්නේ? බෙදීමක් වගේ. ඡන්දේ කාලේට ඔයාලා දැකලා නැතිනේ අර മന്ത്രി මාමල හෙන්න. ඔය නිවුස් බලනවනම් අද එක්කෙනෙක්ට බයිනවා ටික දවසකින් අනිත් පැත්තට ගිහිල්ලා අනිත් එක්කෙනාට බයිනවා. එයාලා වගේ മന്ത്രി මාමලා. හරි. මල වගේ තමයි මෙයාලා හැසිරෙන්නේ. හරි ප්‍රශ්නයක් නෑ. එහා පැත්තට ගියාම මම තනි කරම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මෙයා හොඳයි කියලා එයා නරකයි කියලා. ඒ වගේ. ධන කෙනා ඍණ වෙනවා. ඍණ කෙනා ධන වෙනවා. ගුණ කිරීම බෙදීම වෙනවා. බෙදීම ගුණ කිරීම තනි කර කන පිට ගන්නවා. හරි. ඕක වෙන හැටි මම පෙන්නන්නම්. දැන් මුලින්ම ඔයා ඔන්න ඕක ඔළුවට අරගෙන යාව තනි කරන්න හදනවා. එතකොට මම ඔයාලට උදාහරණ ගණන් කීපයක් හදලා පෙන්නන්නම්. ඕක ඇත්තටම වෙන්නේ කොහොමද කියලා ඔළුවට ගමු අපි. හරි. ඕක ඇත්තටම වෙන්නේ කොහොමද කියලා ඔළුවට ගමු. එතකොට ගානක් දෙකක් බලනකොට ඔයා ටක් ගාලා ඒක ඔළුවට යයි. ඊට පස්සේ ඔයා කියන්න ඔයාට ඒක තේරුම් නැත්නම් මම ක්‍රම දෙකටමත් ඔයාට හදලා පෙන්නන්නම් ඈ. හරි. පහත සමීකරණ විසඳන්න. ඔන්න තියෙනවා. පළවෙනි කෙනා. x ධන 5 සමානයි 15. ඔයා දැන් දන්නවනේ මට හොයාගන්න ඕනේ x. එහෙනම් මේ ධන ලකුණකින් සම්බන්ධ වෙලා ඉන්න 5 තමයි එහා පැත්තට යවන්න ඕන. එයා කවුරු වෙලාද යන්නේ කියලා දැන් ඔයා දන්නවනේ. එයා යන්නේ ඍණ කෙනෙක් වෙලා. දැක්කද වෙච්ච දේ? ධන ලකුණෙන් මේ පැත්තේ සම්බන්ධ වෙලා හිටිය කෙනෙක් අනිත් පැත්තට යන්නේ කවුරු වෙලාද?
ඍණ ලකුණක් වෙලා. එයා එහා පැත්තට ගිහිල්ලා අර එලා වාඩු කරගෙන එයා 10ක් වෙනවා. පැහැදිලි දේ ක්‍රමය? ඔව් සර්. ඔව් සර්. අනිත් ක්‍රමය කියන්න. මේක ක්‍රමයක්. අනිත් ක්‍රමේ තමයි දැන් අපිට x ධන 15 කියලා 5 සමානයි 15යි කියලා ඉන්නවනේ. සමීකරණයක් නේ දෙපැත්ත සමාන වෙලා ඉන්නේ. සමාන වෙලා ඉන්න කෙනෙක්ගේ සමානේව අඩු කරත් සමානයි. දෙපැත්තෙන්ම. සමානේව එකතු කරත් සමානයි, සමානේව ගුණ කරත් සමානයි කියලා, සමානේව බෙදුවත් සමානයි කියලා. මම මේ පැත්තේ ධන 5 අයින් කරගන්න මේ පැත්තට ඍණ 5ක් දානවා. මේ පැත්තෙන් 5ක් අඩු කරපු ඉඳලා එහා පැත්තත් අඩු කරනවා. x කියන්නේ 10යි. කොයි ක්‍රමේ දාස? පළවෙනි ක්‍රමය සර්. හොඳයි. පළවෙනි ක්‍රමේ මම කියලා දෙන්න හිතන්නේ පළවෙනි ක්‍රමේ. මොකද නම් ඉස්සරහට යනකොට ඕක තමයි ලේස් පාර්කින් ඒවාට හොඳ ක්‍රමේ වෙන්නේ. මොකද අපි දැන් මම ඔය කුගාඩු ගන්නන්නේ වා 11ට යනකම් මාත් එක්ක ඉඳී කියලා හිතන්නේ. ඔයා මගෙන් 8 වසරෙන් විතරක් යනවා නම් මම මේක උගන්වනවා. මොකද 8 ඕන එකක් මේකෙන් හදන්න පුළුවන්. හැබැයි මේ දෙකම හරිය දෙකටම ලකුණු හම් වෙනවා. කවුරු හරි කොතන හරි මේ කිව්වොත් මම ඔයාලට 11 වසරේ 10 වසරේ පොත්වල පෙන්නන්නම්, පේපර්ස් වල පෙන්නන්නම්. එහෙම ලකුණු ලැබෙන්නේ නැතිව නැහැ. හරි. හැබැයි ඉස්සරහට යනකොට මේ ක්‍රමයට ගණන් හදන්න අමාරුයි. මොකද හැම තැනම ওই දෙපැත්ත දාන ගමන් ගාන ලොකු වෙනවා. ඊට වඩා මේක හරි ක්ලීන්. ඉතින් මම මේ ක්‍රමේ කියලා දෙන්න. හැබැයි බොහෝ විට ඉස්කෝල වල මේ ක්‍රමේ කියලා දෙන්න. බොහෝ විට ඉස්කෝල වල මේ ක්‍රමේ කියලා දෙයි. ඒකත් හරිය. ඒක වැරද්දකුත් නෑ. ඒකත් හරිය. හරි. මේක මහා අමාරු පාඩමක් නෙවෙයි. Tamanට ආස ක්‍රමේ Taman ඉගෙන ගන්න. මොකද ඉස්කෝලෙන් අනිවාර්යෙන් අර ක්‍රමේ කියලා දෙනවා. හරි. මම මේක කියලා දෙන්නම්. ඔන්න දෙවෙනි ගාන. x ඍණ 2 සමානයි 3යි. එහෙනම් ඍණ 2 යන්න ඕන කවුරු වෙලාද? ධන 2ක් වෙලා. ඇයි මට x හොයාගන්න ඕන? x 5යි. ඔන්න තුන්වෙනි ගාන වගේ ගානක් ආවොත් ඔයා අමාරුවේ වැටෙනවා. දැන් පුතේ මේ වෙලේ දෙක ගෙනියන්න පුළුවන්. ඔයාට මේ වගේ ගණන් හම්බ වෙනවා ඉස්සරහට. මේ වෙලේ දෙක ගෙනිච්චොත් එහා පැත්ත මෙහා පැත්ත ඉතුරු වෙන්නේ කවුද දන්නවද? ඍණ x නේ. මෙතන ධන දෙකනේ ඉන්නේ යා ඍණ දෙක වෙනවා. ඕක කරනවට වඩා හොඳට මතක තියාගන්න. අපි ඉගෙන ගන්න ඕනේ මේවා. මේ අඤ්ඤාතයට ඍණ ලකුණක් තියෙද්දි අපි අඤ්ඤාතය එහා පැත්තට අරයි යමු. ධන දෙක ධන දාන්න ඕනේ දෙක තිබ්බොත් ධනනේ කොහොමද? එක ධන x මම x එහා පැත්තට ගෙනිච්චා. What tricks? lazy way. x එහා පැත්තට ගෙනිච්චා. දැන් ඔන්න x ධන. දැන් අපිට ඕනේ x තනි කරගන්නනේ. එක ගෙනියමු අනිත් පැත්තට. එක ගෙනියමු අනිත් පැත්තට. ඒ කියන්නේ x කියන්නේ කීයයිද? 1යි. දැක්කද කරපු දේ? අඤ්ඤාතයට ඍණ තියෙනකොට අඤ්ඤාතය ගෙනියමු එහා පැත්තට. හරි. 3x සමානයි 3x සමානයි 3. මේ වෙලාවට මේ ಗುಣ කිරීමෙන්නේ 3 ඉන්නේ. එයාව බෙදීමක් කරලා එහා පැත්තට දාන්නත් පුළුවන්. නැත්නම් අර දෙවෙනි ක්‍රමයේ වගේ දෙපැත්තම 3න් බෙදන්න. ඒකත් අවුලක් නැහැ. එතකොට දෙපැත්තම 3න් බෙදුවාම x කියන්නේ කීයද? 1යි. ඔයාලට පොඩි අදහසක් තියනවා දැක්කද? පොඩි අදහසක් තියනවා. මේ පොඩි ගණන් ගිය අවුරුද්දෙත් කරපුවා. මතක් කරේ. මම කිව්වා 7 වසරේව දැනන් හිටියේ නැතත් ඔයාලට අවුලක් වෙන්න තියන්නේ නැහැ කියලා.
මේක දාගන්න ඒත් එක්කම කෙනෙක්ට අරක අමතකයි නම් සමාන ලකුණ පන්නද්දි මොකද්ද වෙන්නේ කියන එක ඒකත් දාගන්න. ටියුට් එකේ පැත්තකින් හරි පොතේ පැත්තකින් හරි දාගන්න. ධන නම් ඍණ වෙනවා. ඍණ නම් ධන වෙනවා. බෙදීම් නම් ගුණ කිරීම වෙනවා. ගුණ කිරීම නම් බෙදීම් වෙනවා කියන එක දාගන්න. ටියුට් එකේ මේ ගණන් හතර print කරලා තියෙනවා. ඔයා ඒ ටික හදා ගන්නකො දැන්. ඉවරයි නම් ඉවරයි කියලා දාන්න චුටි ලියලා ඉවරයි. chat එකට දාන්න. හරි. දැන් අහගන්න හොඳට. දැන් මම ඊළඟ ගණන් ටික හදලා පෙන්නනවා. පෙන්නන්න කලින් මම ඔයාලට පොඩි කතාවක් කියනවා. පොඩි ප්‍රශ්නයක් ඔයාගෙන් අහනවා. ඔයාලා එහෙම නෑ නේ කින්ද මම එහෙමයි කියලා හිතන් ඔයාමට උදව් කරන්නකො. මට ඕන කාට හරි ගහන්න. හැබැයි එයා ඉන්නේ බලද්දි යාළුවෝ ටිකක් එක්ක. මට එයාට ගහන්න ලේසි. එයාගේ මට්ටම අඳුර ගන්න ලේසි. එයා තනියම ඉද්දිද එයාගේ යාළුවොත් එක්ක එයා ඉද්දිද? එයා තනියම ඉද්දි. එයා තනියම ඉද්දි. එතකොට දැන් එයා ගාව යාළුවෝ ඉන්නවා. එයාගේ කරට අත දාගෙන ඉන්න හොඳම යාළුවෙක් ඉන්නවා. තව ඔය ඉඳලා ඉట్లా කතා කරන යාළුවෝ ටිකකුත් ඉන්නවා. යාළුවෙක්ද කියලා දන්නේ නැති යාළුවෝත් ඉන්නවා. ඉන්නවනේ වටේ ඉස්කෝලේ හිටන ඉන්නවනේ. පන්තියකට ගියාම එහා පන්තියේ ළමයෙක් නම් ඔය මං කියන කෙනා. ඒ පන්තිය ඉන්නවනේ යාට ගජ්ජ යාළුවෙක් ඉන්නවා. එයාව පන්ති ඉන්නවදවත් දන්නේ නැති ටිකක් ඉන්නවා. දැන් මට එයා තනි වෙනකන් ඉවසන්න බැරි නම් අරයලව යවන්න නම් ඕන. මට අරයවත් එක්ක තරහ කරවලා යවන්න ලේසි. එයාත් එක්ක කරට මත දාන් ඉන්න කෙනාද? එයාත් එක්ක දුරින් ඉන්න අයවද? දුරින් ඉන්න අය. අපි හැමෝම දන්නවනේ දුරින් ඉන්න අය කියලා කොහොමද අරයා මේ පොඩි කේලමන් දෙකක් ගන්න නැද්ද නේද? ඔයාලා කරන්නේ නැති වුණාට ඉස්කෝලේ වල වෙනේවා දැකලා තියෙනවනේ නේ. පොඩි පච්චයක් දෙකක් ඔයාලා ගච්චනින් කියනවා නම් ගිහලා අතෑරියාම යනවා. අර කරට අත දාගෙන ඉන්න යාළුවා වුණත් අන්තිමේට ඉතුරු වෙලා හිටියට පොල්ලක් එහෙම අරන් ගිහිල්ලා ලැබුවොත් මෙහෙමයි මේ මං අරයට ගාන්න ඇවිල්ලා ඉන්නේ ෂේප් එකේ අරයට කිව්වා එහෙනම් අනේ අතප්පයක් කඩන්න නැතුව
ප්‍රශ්නේ විසඳ ගන්න මම ඉතින් දන්නවා කියන්නත් එපා කියලා එයාත් යනවා. ඕක තමයි විදිහ. ඔය යාළුවෝ කියලා කරටක් දාගෙන හිටියට එහෙම තමයි. ඈ අතක් පැයක් ඇදුවත් කමන්නේ නැහැ. ඉතින් මරන්න කරන්න යන්න එපා. මං දන්නවා කියලා කියන්නත් එපා කියලා උත් යනවා. එතකොට පුතේ ඒ කෙනෙක්ව තනි කරනකොට අපිට හරි ලේසි එයාගේ ඈතම ඉන්න කෙනාගේ ඉඳලා අයින් කරගෙන යන්නේ. හැබැයි මෙනික පරිස්සම් වෙන්න වැරදි කෙනාව අල්ල ගන්න එපා. බැරි වෙලා හරි ඈතින්ම ඉන්න කෙනා කියලා හිතාගෙන ඔයා ළඟින් ඉන්න කෙනෙක් අල්ලගත්තොත් මොකද වෙන්නේ? අට්ටියම ඉන්න වෙලේනේ අරයා සද්දාම ඒව කොහොමද කරන්නේ? මගේ ආරුවට ගන්න මේ මේවා හරියන්නේ නැහැ මුළු සත්ත දාන්න ගන්න. ඔන්න එතකොට වැඩේ පොඩ්ඩක් අවුල් වෙනවා. මේ ගානෙත් එහෙමයි. දැන් මේ x එක එක්කෙනෙක් හිටිය වෙලාවටනේ. ඒ කියන්නේ අඤ්ඤාතයත් එක්ක xෝ yෝ අඤ්ඤාතයක් එක්ක එක්කෙනෙක් ඉන්න වෙලාවටනේ. අඤ්ඤාතයත් එක්ක එක්කෙනෙක් නැතුව දෙතුන් දෙනෙක් හිටියා නම් කොහොමද අපි වැඩේ කරන්නේ? අන්න එතකොට අපි අල්ලගන්නේ කොහොමද? ඈතම ඉන්න කෙනාගෙන්. දැන් මම ඔයාලට පෙන්නන්නම් ඒක හිතන හැටි. හරි. කොහොමද අපි ඈතින්ම ඉන්න කෙනාව අඳුරගන්නේ? ඊළඟ ගණන් වලින් මම යන්නේ ඒකට. පළවෙනි ගණන් හතරෙන් අපි අරක මතක් කරගත්තා. හරිද? ඊළඟ ගණන් දෙකෙන් තුනෙන් අපි මතක් කරගන්නේ මෙන්න මේ කතාව. මේ 3x ඍණ 2. දැන් අපි තීරණය කරන්න ඕන මෙයාට කිට්ටුවෙම ඉන්නේ 2ද 3ද? දුරින් ඉන්න කෙනා නෝන දුරින් ඉන්නේ කවුද? දුරින් ඉන්නේ 2ද 3ද? ඍණ 2 පුතේ මේ දෙක ඉන්නේ ඍණ ලකුණිනුත් එහා පැත්තේ. මේ දෙන්න අතර තියෙන ලකුණ ගුණ කිරීමක්. කොච්චර ළඟද කියනවා නම් ලකුණ පේන්නේවත් නැති තරම් ලං වෙලානේ. ෆිට් එක කොච්චරද කියනවනම් ෆිට් එක හොයාගන්න බැරි තරම් ලං වෙනවා. එහෙනම් එයා වැඩිපුර ළඟින් ඉන්න කෙනානේ. මෙයා වැටෙනුත් එහා වගේ. එයා දානවා ඉස්සෙල්ලාම 3x 13 ධන 2 3x කියන්නේ 15යි. ඔන්න මම දැන් දෙපැත්තම 3න් බෙදන්නම්. x කියන්නේ 5යි. නැත්නම් අර 3 විතරක් එහා පැත්තට ගෙනිහිලා x 5යි කියලා ගන්නත් පුළුවන්. ඊළඟ ගානට යමු. 25යි x ධන 12 සමානයි 87යි. දැන් මේකේ ධන 12 නේ ඉන්නේ. 25යි x සමානයි 87 ඍණ 12. 25යි x සමානයි 75යි. දෙපැත්තම 25න් බෙදුවාම x සමානයි 3යි. හරි. ඊළඟ ගාන. ඒක මම හදලා ඉන්නම්. x බෙදීම 5 සමානයි 5යි. පුතේ මේ ඉරෙන් යට ඉන්න අය මේ බෙදීම කියන තේරුම නෑ මේ තියෙන්නේ. ඉරෙන් යට ඉන්නවා කියන්නේ හරේ විදියට ඉන්නවා කියන්නේ උඩ කෙනාව බෙදනවා කියන එක. බෙදීමක් අනිත් පැත්තට යන්නේ කවුරු වෙලාද? ගුණ කිරීම. ගුණ කිරීමක් කරා. මේ බෙදීම යට ඉන්න කෙනෙක් උඩට යනකොට ගුණ කිරීමක් වෙලා x කියන්නේ 25යි. මේ තුනක් දාගන්නකො. ඊට පස්සේ මම ඊළඟ තුනට යනවා. තේරුම් නැත්තම් කියන්න ඕනේ.
හරි. ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න පුළුවන් නොතේරුණ ඒවා සම්බන්ධයෙන්. හරිද? පන්තියක් මගේ අරමුණ දැනුත් අද එක්කෙනෙක් ලොග් වෙච්ච එක්කෙනෙක් ලොග් අවුට් වුණා. කරන්ට් නැති වෙලා එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන් ඩේටා ඉවර වෙනවා. ගෙදර කවුරුත් නැහැ. එහෙම වෙලාවට බදාද වෙනකොට ඔයාලගේ පන්තියේ රෙකෝඩින් අපි රිලීස් කරනවා. Tamanට පන්තියේ මිස් වෙච්ච එකේ රෙකෝඩින් එක එදාට ඉල්ල ගන්න. හරි. පුරුද්දක් විදිහට රෙකෝඩින් එකතු කරගන්න තියන්න එපා. එතකොට ආයතනට ඒක ප්‍රශ්නයක් වෙනවා. Tamanට මිස් වෙන පාඩම්, Tamanට විභාගයකට යන්න කලින් පාඩම් කරද්දී අමතක වෙන පාඩම්, ඒ හැම එකකම රෙකෝඩින් එක පාඩමේ නම කියලා ගන්න පුළුවන්. ආපහු ඕසිස් එකේ ටියුට් අපි තියලා තියෙනවා. අද දවස් ඇතුළත ගන්න පුළුවන් අද 6 වෙනකම්. භාගවල රෙකෝඩින් තියෙන මොකද්ද පුතේ? භාගවල රෙකෝඩින් එක. විභාගවල කියන්නේ? භාග භාග තියෙනවා. අර අපි ලින්ක් පන්තියට ලෑස්ති වෙන්න කියලා මැසේජ් එකක් එවනවනේ මිස් කෙනෙක්. එයාට මැසේජ් එකක් දාලා රෙකෝඩින් එක ගන්න. මේක නම්නේ WhatsApp එකෙන් පාඩමේ නමයි ග්‍රේඩ් එකයි යවන්න. එයා ඔයාලට රෙකෝඩින් එක යවන්න. ඊළඟ ගාට යනවා චුටි මේ x බෙදීම 5 x බෙදීම 2 ඍණ 5 සමානයි 3යි. දැන් ඔයා මට කියන්න ඈතින් ඉන්නේ 5ද 2ද? පහ මේ මෙතනදී මේ වගේ මෙහෙම මේ එක තට්ටු මේ දෙක ගෙදරක උඩ තට්ටුවයි යට තට්ටුවයි. මෙයා හරියට එහා ගෙදර වගේ ඈතනේ. උඩ තට්ටුවේ යට තට්ටුවේ එක ගෙදර කියන්නේ ළඟයිනේ. අර ඈත. x බෙදීම 2 සමානයි 3 ධන 5 වෙනවා. ඍණ 5 කියන්නේ වෙන එක ධන වෙනවා. x බෙදීම 2 සමානයි 8යි. බෙදීම 8ක් දෙකෙන් බෙදලා කියන්නේ මුල කියන්නේ. අපි දාන උත්තරේ සමානයි 16යි. ඔන්න මේකයි ඒකයි පටල ගන්න එපා කියන පණිවිඩය තමයි මෙතන දෙන්නේ. දැන් කවුද ඈතින් ඉන්නේ? පහ පුතේ දැන් මේ එකම තට්ටුවේ උඩ තට්ටුවේ යට තට්ටුවේ මේ එකම තට්ටුවේ නේද? දැන් මේ එහා ගෙදර මෙතනදී නම් එහා ගෙදර. මම ඒකයි ඒ ගාන දැන් මේ පටල ගන්න එපා කියන්නේ. මෙතන නම් එහා ගෙදර වගේනේ. මේ එකම තට්ටුවේ නේද? හරියට එකම තට්ටුවේ කාමර දෙකක වගේ. මේ දෙන්න උඩ තට්ටුවේ යට තට්ටුවේ වගේ. නේ? දැන් මෙතන නම් මේකේ ගෙදර. මේක එහා. දැන් මේ එකම ගෙදරනේ. අය එකම හරියනේ උඩ යට ඉන්නේ. එතකොට ඈතින් ඉන්නේ 3. මේ ගණන් වල මාර වැදගත් මේ ඈතින් ඉන්න කෙනා වඳුර ගන්න එක. එතකොට 3 තමයි ඈතින් ඉන්නේ. 8 ධන x ධන 5 සමානයි 8 වරක් 3යි. ඔන්න බෙදීම ගියා. x ධන 5 24යි ධන 5 යනවා චූටි ඍණ වෙලා 19යි. x කියන්නේ 19යි. තුනයි x ඍණ 3 බෙදීම 8 සමානයි 3. තුනයි x ඍණ 3 සමානයි 3 වරක් 8. තුනයි x ඍණ 3 සමානයි 24. ඇයි මේ අර જાතියෙමනේ අර જાතියෙමනේ. එතකොට ඍණ 3 අනිත් පැත්තට යනවා කවුරු වෙලාද?
එතකොට පැටියෝ 3x කියන්නේ කාටද 27ට. දැන් මොකද අපි කරන්නේ? 3x සමානයි 27යි කියලා ඉන්නකොට දෙපැත්තම 3ෙන් බෙදමු. x කියන්නේ 9යි. x කියන්නේ 9යි. දාන්න අඩපාඩු. ඊට පස්සේ මම ඔයාලට තනියම ගණන් හදන්න දෙන්නම්. තේරුම් නැති තැනක් ඉන්නවනම් කියන්න පුතේ. තේරුම් නැති දේක් තියෙනවා නම් කියන්න. එල කාටවත් තේරිලා නැහැ කියලා නෑ. අපි යනවා අච්චුපතේ 25 පිටුවට. අච්චුපතේ 25 පිටුවට යනවා. පුනරීක්ෂණ මේ පුනරීක්ෂණ ඒකේ අපි මුලින්ම හදනවා අමාරුම ගණන් දෙක හදමුකෝ නේ. එතකොට ඉවරයි. ඔය දෙක පුළුවන් කියන්නේ කොට. සර් පොඩ්ඩක් උඩට කරන්න බැරිද? චුට්ටක් ඉන්න. ඒ පේන්නේ නැද්ද? දැන් හරිද? දැන් හරි සර්.
ඉවරයි කියලා දාන්න. හරිද? හරි. වෙලාව ණයි ඉන්නවද නෑනේ? ලේසියිනේ නේ. හරි. ඇති ඈ. හරි. Tamanට අවුල් ගියා නම් බලා ගන්න. අපි ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් විභාගෙට මේ වගේ ගණන් තමයි දෙන්නේ. ඒ කියන්නේ පළවෙනි කොටසෙන් වගේ ආවොත් මීට වඩා අමාරු එකක් කොහොමවත් දෙන්නේ නැහැ. හරිද? දෙවෙනි කොටසට තමයි ඊළඟට අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒ ලෑස්ති වෙන්න කලින් මම සමීකරණයක් ගොඩනගන හැටි කියන්නම්. ඒක හරියට වඩා ලේසි. ගොඩනගන්න කියලා තියෙන වෙලාවක විසඳන්න යන්න එපා. මේ ඔය වගේ සමීකරණයක් කියන්නේ මේ වගේ එකක් හදලා නතර කරනවා. ගොඩනගනවා කියන්නේ ඒකට. 4x ඍණ 1 සමානයි 19 මේ කියන්නේ ගොඩනගනවා කියන එක. විසඳනවා කියන්නේ උත්තරේ හොයනවා. මම නෝට් එකෙත් දුන්නානේ. දැන් විභාගෙදි කතාවක් දීලා සමීකරණය ගොඩනගන්න කිව්වොත් නේ මම ගාව තියෙන මුදලට රුපියල් නේද? මට අම්මා රුපියල් 5ක් දෙනවා. මම ගාව තිබ්බ මුදල x අම්මා 5ක් දුන්නාම x ධන 5යිනේ. දැන් මා ළඟ ඇති මුදල රුපියල් 20කි. ඒ කියන්නේ මොකද්ද? x ධන 5 සමානයි 20යි. නේද? දැන් මා ළඟ ඇති එක ඒක සමාන වෙන්නේ කාටද කියලා දුන්නොත් සමීකරණයක් ලියන්න පුළුවන්. බීජීය ප්‍රකාශනයම සමානයි කියලා කාට හරි දෙනවා. එතකොට සමාන ලකුණ දාලා ලිව්වාම ඒක සමීකරණයක් වෙනවා. 4x 19 ඍණ එක තමයි ඈතින් හිටියේ ධන 1. 4x කියන්නේ 20යි. දෙපැත්තම 4න් බෙදුවාම x කියන්නේ 5යි. ඊළඟට 3x ධන 22 15යි. මේක ගොඩක් අයගේ වැරදියි. මේක දුන්නේ වැරදින්න. උත්තරේ කීයද ආවේ කියන්නේ? x සමානයි ඍණ 3යි. හැමෝටම ඍණ 3 දාවේ. ඍණ 4. ඍණ 3 සර්. ඍණ 3 සර්. එහෙනම් ඉතින් හරි නැත්තම් වැරදිනේ. ඇයි පැටව මේ 13 තියෙන පැත්තට යන්නේ 22 ඍණ වෙලානේ. දැන් මේ ධන හමුදාවෙන් 13 දෙනයි ඍණ හමුදාවෙන් 22යි. අපි එහෙම හිතන්න කියලා දීලා තියෙන්නේ නේ. ධන හමුදාවෙන් ධනය 13යි ඍණය 22යි. දැන් මරාගෙන වැරෙනවනේ හමුදා දෙකක් එක ළඟට ආවම ආයෙ හුරතල් මිදින්නේ නැහැ නේ. ඒකට වැඩිපුර ඉන්න අය කවුද? ඍණ හමුදාවේ කී දෙනෙක් වැඩිපුර ඉන්නවද? 13 ඉඳලා 22කට 9 දෙනෙක් ඉන්නවා. ඍණ හමුදාවේ අය. මට x ඕනේ ඉඳලා දෙපැත්තම 3ෙන් බෙදෙනවා. එතකොට මේ පැත්තේ නම් x ඉතුරු වෙනවා. හැබැයි ඍණ 9 3ෙන් බෙදුවාම ඍණ 3යි.
දන්න දාපු එයා තිමීට රින කරගත්තානේ. හරි සර්. දෙකම හරි. හරි සර්. දැන් අපි යනවා සමීකරණ ගොඩනගන එකට. නිකමට වගේ යන් 25 පිටුවේම පුනරීක්ෂණ අභ්‍යාසෙම කලින් එක. දැන් මම කිව්ව සමීකරණ ගොඩනගනවා. අපි නිකමට ගොඩනගලා බලමු සමීකරණයක්. මේක නම් ඔක්කොම ටික ගොඩනගාගෙන යන්න ටක් ගාලා. ගොඩනගන එක ඔක්කොම ගොඩනගාගෙන යන්න. ඉවරයි කියලා දාන්න පැටව. නැතුව.
මයික් කරන් ලියන්න. හරිද? වෙලාවණ ඉන්නවද පැටව? නෑ සර්. එයාට නෑ කියන්න බෑ. ඕන කෙනෙක් ඉන්නවනම් ඕන කියන්න පුළුවන් එතකොට. ඉවරයි සර්. වෙලාවණ ඉන්නවද? නෑ. එතකොට සද්දයක් නැතුව තිබ්බහම හරියි. අපි දන්නේ නෑනේ. වෙලාවණ ඉන්නවද නැද්ද කියලා. නේද? එතකොට මෙයා සද්ද නැතුව ඉන්නවා. වෙන කාට හරි ඕනද දන්නේ නැහැ. දැන් සමහර ළමයි සමහර පන්ති වල එනවා. මම ලියලා ඉවරනේ මකන්නද? හරි සර් හරි. මකලා ටිකක් අනේ සර් අපි තාම ලියනවා කියලා. මට හිතපුවාම ගානක් නැති යනවා. හරි හරි ගම් මකලා දානවා. හරි. පළවෙනි එක x මගින් දැගෙන සංඛ්‍යාවට 5ක් එකතු වෙන විට x ධන 5 12යි. 5ක් එකතු වෙන 12යි. ඒ සමාන වෙන්නේ 12ටනේ. ඒකෙන් 3ක් අඩු කළ විට 8යි. शशि के वयस x අවුරුදු 2ක් වැඩිමල්
සොයුරියගේ වයස 12යි. සර් සර්, සමීකරණය විසඳන්න කිව්වහම උත්තරෙත් ගන්න ඕනේ නේද? මේක විසඳන්න කියලා තිබ්බට මම කිව්වේ මොකක් කරන්න කියලා විතරයිද? ගොඩනගන්න කියලා විතරයි ඈ. විසඳන්න ඕනේ දැන්. විසඳන්න කියලා තිබ්බොත් විසඳන්න මට ඕනේ ඔයාලට ගොඩනගන එක පුරුදු කරන්න. හරිද? විසඳන එක අපි පුරුදු කරානේ. මම මේක දෙනකොට මොකද ගොඩනගන්න විතරක් කියලා. විසඳන එක කරන්න ඕනේ මේක. ඒ කියන්නේ අභ්‍යාස කරද්දි කරන්න. මෙතනදී මට ඕනේ ඔයාලට ගොඩනගන හැටි පුරුදු කරන්න. මොකද ඊළඟට මීට වඩා ලොකු ඒවා ගොඩනගනවා අපි. ඒකට ප්‍රැක්ටිස් වෙන්න. මේ 7 වසරේ ටිකනේ. විසඳන්න කියලා තියෙනවා විසඳන්න ඈ. මෙතන මම මේ වෙන ප්‍රැක්ටිස් එකකට ගියේ. හරි? 7. මගේ වයස දැන් මේකේ ගොඩනගලා විසඳන්න කියලා ප්‍රශ්න තියෙනවා. විසඳුවත් කමක් නැහැ. ඉස්සෙල්ලා තිබ්බොත් හොඳයි. මම විසඳන්නත් එක්ක නෙමෙයි වෙලාව දුන්නේ. මගේ ළඟ ඇති x ඒකේ දෙගුණේ 60යි. ඒකේ දෙගුණේ 60යි. x මගින් දැක්වෙන සංඛ්‍යාවේ 3 ගුණයෙන් 5ක් x ගේ 3 ගුණයෙන් 5ක් අඩු කළ විට එකක් ලැබේ. x ගේ 3 ගුණයෙන් 5ක් අඩු කරාම එකක් ලැබේ. කියන්නේ ඒක සමාන වෙනවා එකට කියලා. අන්තිම එක අද වන විට මගේ පියාගේ වයස 44යි. ඔහුගේ වයස මගේ වයසේ 3 ගුණයට වඩා මගේ වයස වයි නම් 3 ගුණයට වඩා 5ක් වැඩි. තාත්තගේ වයස කීයද? 47. දැන් මේකෙන් මගේ වයස හොයන්න පුළුවන්. ඔකට තමයි කියන්නේ සමීකරණ කියලා. සමීකරණ විසඳනවා කියලා. හොඳයි. තමන්ගේ උත්තර හරියටි. දැන් මම ඊළඟට යන්නේ මීට වඩා ලොකු ඒවා. වරහන් දාලා මතකද අපි වරහන් දාලා බීජීය ප්‍රකාශන හැදුවා. හරියට මේ වගේ. මම කිව්වනේ දැන් කලින් කිව්වා වරහන් නැතුනේ මගේ ළඟ තිබෙන මුදලට 5ක් එකතු කළ විට ලැබෙන මුදල රුපියල් 15ක් කියලා මම කිව්වා. මට දෙනවා හරි මාගේ ළඟ තියෙන මුදල x නම් ඒ මුදලට 5ක් එකතු කළාම ලැබෙන අගය මෙන්. ඔන්න මොකක් හරි කතාවක් කියලා ඒක මෙන්. එමෙන්. එවැනි කිව්ව ගමන් මොකද්ද දාන්න ඕන? වරහණක් දාලා අර ටික ඉර කර ගන්න ඕන මුලින් කිව්ව ටිකයි. ඒ කතාව කියලා එවැනි කියනවනේ. එමෙන් කියනවනේ. එතකොට මොකද කරන්නේ? අර බීජීය ප්‍රකාශන කොටනාදී අපි කරේ එමෙන් එවැනි කියලා. ඒක වරහණෙන් හිර කර ගන්නවා. හිර කරගෙන ඒක වරහණ ඇතුලේ හිර කරගෙන ඊට පස්සේ තමයි ඒකට එකතු කරනවද අඩු කරනවද ගුණ කරනවද කියලා ඒකෙන් තීරණය කරන්නේ. එමෙන් පාර්සල් 5ක් පොත් x ප්‍රමාණයක් සහ පැන්සල් 3ක් තියෙන. එතකොට මොකද්ද? x ධන 3 පාර්සල් 5ක්. x ධන 3 වරහණ ධන 5. ඒවා 5ක්. පැහැදිලි? එමෙන් එවැනි ඔය වගේ කතා දෙනවා. අපි යනවා ඒ වීජීය ප්‍රකාශන ගොඩනැගීමේ දැනුම පාවිච්චි කරලා දැන් තියෙන්නේ සමානයි මේකට කියන්න විතරයි. වීජීය ප්‍රකාශන වලදීත් අපි ඔය ගොඩනැගුවා. දැන් තියෙන්නේ සමානයි මේකට කියන්න විතරයි. අපි යනවා අපේ අද පාඩමට. ඒ කියන්නේ grade 8 මට්ටමට දැන් යන්නේ ඈ. මේකෙත් නෑ මෙතනත් නෑ අපිට. මෙතනත් ඒක නෑ. අපි යනවා 17යි එක අභ්‍යාසයට. මේකෙත් තියෙන චූටි ඒවා ටිකක් ඒකත් හදමු. විසඳන්න එපා ගොඩනගන්න. මේකේ ප්‍රශ්න තියෙන්නේ ගොඩනගන්න කියලා විතරයි. ප්‍රශ්න තියෙන්නේ ගොඩනගන්න කියලා විතරයි. විසඳන්න කියලා නෑ. ගොඩනගන එක විතරක් දැනට ඇති ඈ. හරි. මේකේ ටක් ගාලා ගොඩනගාගෙන යන්න. ඉවරයි කියලා දාන්න chat. දැන් ඉතින් බලන්න ඕන දාන්න කරන්නේ නැහැ.
හරිද? හරි සර්. ඔන්න දැන් මම හදනවා. දැන් 3න් පංගුවක් කියනකොට 3න් බෙදෙනවා කියලා මතකයිද? 3න් පංගුවක් හොයාගන්නේ 3න් බෙදලානේ. x මගින් දැක්වෙන සංඛ්‍යාවේ අඩකට පහක් එකතු කළ විට අඩකට x ගේ අඩකට භාගයකට අඩකට පහක් එකතු කළ විට 8යි. දෙවෙනි එක පාර්සලයක x වටිනාකමක් ඇති පොතක්ද 50ක් වටිනාකම ඇති පොතක්ද? අන්න x වටිනාකම ඇති පොතයි 50ක් වටිනාකම ඇති පොතයි එවන් පාර්සල් 5යි. මේක ගුණ කිරීම 5 කියලා දාන්නත් පුළුවන්. ඔය ගුණ කිරීම 5 මුලින් දාන්නත් පුළුවන්. ගුණ කිරීමේ ලකුණ නැතුව නිකම්ම මෙහෙම දාන්නත් පුළුවන්. මොකද සංකේතයක් සහ සංඛ්‍යාවක් අතර ලකුණක් නැහැ කියන්නේ තියෙන්නේ ගුණ කිරීම.
ඒ වගේම වරහණක් සහ සංඛ්‍යාවක් අතර ලකුණක් නැහැ කියන්නේ කවුද? ಗುಣ කිරීම. ಗುಣ කිරීම. ඒකින්ද මෙහෙම ලියන්නත් පුළුවන්. මේක තමයි හොඳම විදිහ. රාජ්‍යයේ වයසින් 3න් පංගුවකට වඩා දැන් ඒකට x y ද දීලා නැහැ කැමති අකුරු ගන්න. රාජ්‍යයේ වයසින් 3න් පංගුවකට වඩා 3න් පංගුවක් ගොත් 3න් බෙදෙනවා. එකක් අඩු සොයුරාගේ වයස 3යි. විශ්මි ළඟ ඇති මුදල දෙගුණයකට වඩා 10ක් අඩු මුදල. විශ්මි ළඟ ඇති මුදලේ දෙගුණයකට. දැන් විශ්මි ළඟ ඇති මුදල නෑනේ m කියලා හිතමු. දෙගුණයක් කියන්නේ 2යි m. වඩා 10ක් අඩු මුදල. මෙන් 5 ගුණයක්. මෙන් 5ක්. ගුණ කිරීම 5 කියලා දාලා තිබ්බත් කමක් නැහැ. මෙහෙමත් කමක් නැහැ. මේක තමයි හොඳ. 200 රශ්මි ගාව තියෙන. ඒක තමයි සමාන වෙන්නේ 200. අන්තිම එක තමයි අමාරු නේද? යම් සංඛ්‍යාවකින් අඩකින් යම් සංඛ්‍යාවක අඩකින් x බෙදීම 2යි. යම් සංඛ්‍යාවක අඩකින් 5ක් අඩු කළ විට 2ක් ලැබෙනවා. හරි සර්. හරි සර්. හරි. නොතේරුණේවා තියෙනවද? නෑ. දැන් අපි යනවා ඒ වගේ සමීකරණ දැන් අර අපි කතා කරපුවා. දැන් මේ එන්නෙම කතා කරපුවා ටික. හරි. අපි ආය යනවා 15යි 2 අභ්‍යාසයට පිටු අංක 28 15යි 2 අභ්‍යාසය කියන්නේ පිටු අංක 28ට අපි යනවා 15යි මේ 17යි 17යි. 17යි 15 දන්නේ නැහැ 17 දන්නේ නැහැ අනේ මන් දන්නේ නැහැ නේ. හරි. කො මොකක්ද උනේ? ඒකේ ඔන්න අපි ගණන් ටිකක් හදනවා. ඔයාට ඉක්මනට හදන්න පුළුවන් නම් අපි ඒ ඔක්කොම හදලා බලමු. ඔක්කොම හදමු ඒකේ.
But tomorrow when Nah. only headache. Yes. Don't worry. Hari sir. හරි සර්. Hari sir. Hada diwarai gana. හදලා ඉවරයි සර්. සර් Sir, මයික් sir, එක mic එක මියුට් off කළා. කවුද මගේ මයික් එක මියුට් කරේ? ඔය හරි. x බෙදීම 2 සමානයි 5යි. මෙයා ලේසියිනේ x සමානයි 5 ගුණ කිරීම 2යි. හැදුවා. දෙවනි ගාන. a බෙදීම 3 ධන 1 3යි. ඔයා දන්න ඈතින් ඉන්නේ ධන 1 එහා එහාට යනවා. a බෙදීම 3 සමානයි 3 ඍණ 1යි. a බෙදීම 3 සමානයි 2යි. එහෙනම් a සමානයි දෙවරක් 3යි. 6යි. තුන්වෙනි ගාන. p බෙදීම 4 ඍණ 1 සමානයි 2යි. ඍණ 1 යනවා ධන 1ක් වෙලා පැටියෝ. p බෙදීම 4 සමානයි 3යි. 4 එහා පැත්තට යනවා ගුණ කිරීමක් වෙලා. උත්තරේ 12යි. p සමානයි 12යි. බලන්න ඒ තුන.
ඊළඟට ඊට මදි වෙනවා. ඒ තුන බලා ගන්න. හරි. පහක් දැක්කෙන එක් එක් සරල සමීකරණය විසඳන්න. විසඳුමේ නිවැරදිතාවයට පරීක්ෂා කරන්න කියලා මේකේ තියෙනවා. මේක පස්සේ කියන්නම්. ඒ අග කෑල්ල විසඳුමේ නිවැරදිතාවය පරීක්ෂා කරන්න කියලා තිබ්බනේ. ඒක මම පස්සේ කියන්නම්. හරි. දැන් මේක යන්නකෝ. ඊට පස්සේ තියෙනවා 2x කොමිලක්කම් 4 2x බෙදීම 5 ඍණ 1 සමානයි 7. 2x බෙදීම 5 7 ධන 1 ඍණ 1 ගියා 1 වෙලා ධන වෙලා 2x බෙදීම 5 8යි 5 යනවා ගුණ වෙලා 2x සමානයි 8 වරක් 5යි 2x සමානයි 40යි දෙපැත්තම දෙකෙන් බෙදුවාම x 20යි. පස්වෙනි ගාන ඔන්න ඔයාට ටැපලෙන තැන 3 ඍණ 2y බෙදීම 5 සමානයි 1යි 5න් 4 සමානයි 1යි 5න් 4 මුලින්ම මතකයිද ඔයාට අපි කියනවා භාග පාඩමේදීත් මිශ්‍ර සංඛ්‍යාතියන් ගණන් හදන්න බෑ විෂම භාග කරන්න කියලා. ඉස්සෙල්ලා විෂම භාග කරන්න. භාග පාඩමේදී අපි කියනවා 5 5 වරක් 1 5යි 4යි 9යි. දැන් පුතේ මම ඊළඟට කිව්ව කතාව ඔයාට මතකද අඥාතයට ඍණ තියනවා නම් එයා අනිත් පැත්තට යන්න. පැහැදිලිද මම මේ මුලින් කරපු දෙක ඉස්සෙල්ලා මම කරේ මෙයා මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරා අඥාතයට ඍණ හින්දා එයා එහා පැත්තට ගෙනිච්චා. දැන් හරය සමාන හින්දා සුළු කරන්න පුළුවන්නේ 5 උඩ 9 ඍණ 2යි y. sorry මෙයා ධන වෙලා යන්නේ ඍණයයිනේ ධන වෙලා ගෙනිච්ච ඍණ කෙනෙක් නේ එයා ධන කරන්නනේ අපි එහාට දැම්මේ එයා ධන වෙලා ගියා. පැහැදිලිද මේ කතාව? මුලින්ම මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කරා ඍණ කෙනා ධන කරගන්න එහා පැත්තට දැම්මා. දැන් අර සාමාන්‍ය විදියටනේ භාගනේ පොදු හරයක් ගාවට ගත්ත හැබැයි උඩ අපිට එකතු කරලා දාන්න වෙන්නේ. අපිට 5න් 2 ධන 5න් 1 කියලා තිබ්බනම් අපි ඕක 5න් 3 කියලා ගන්නවනේ. ඒ 5 උඩ 2 ධන 1 කියලානේ. මේක එකතු කරන්න පුළුවන්. හැබැයි මේක එකතු කරන්න බෑනේ ඔතනින් එහාට.
දැන් අර කලින් විදියටම මේ පහ අනිත් පැත්තට යනවා. මට අඤ්ඤාත තනි කරගන්න ඕනේ. 3 ගුණ කිරීම 5 සමානයි 9 ධන 2යි y. ඒ කියන්නේ 15 සමානයි 9 ධන 2යි y. 9 යනවා ඍණ වෙලා එහා පැත්තට 15 ඍණ 9 සමානයි 2යි y. 15 9ක් 6 සමානයි 2යි y. 6 කියන්නේ 2යි y නම් දෙපැත්තම දෙකෙන් බෙදුවාම y සමානයි 3යි. ආපහු බලන්න තේරුන්නේ නැහැ කියලා හිතන්න කලින් බලන්න උනේ මොකද්ද කියලා පියවරේ පියවර මෙතනදී විෂම භාගයක් කරලා ගත්ත මේ මිශ්‍ර සංඛ්‍යාව ඊට පස්සේ ඍණ කට්ටිය ධන කරන්න එහාට දැම්මා. ඒකත් අපි කලින් කරගත්ත කතාවක්. ඊට පස්සේ මේ පොදු හරයක් විදියට ගත්ත දැන් දෙකේ තිබ්බ පහ එක පහක් යට අරගෙන ලියාගත්තා. එතකොට අපිට ගාන අර අපිට හුරු ගානක් වගේ ආවා. බෙදීම ගුණ කිරීමක් කළා ගෙනිච්චා. ඊට පස්සේ ඒකේ උත්තරය හදාගත්තා. ධන 9 ඍණ 9ක් කළා ගෙනිච්චා. උත්තරය හදාගත්තා. 2යි y 6 හින්දා y 3යි කියලා ආවා. දාන්න ඒක. සර් මම වෙන විදිහකට හැදුවේ හැබැයි ඔය උත්තරේ නම් හරියටම ආවා. කිසි අවුලක් නැහැ. ඕක හදන්න ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්. හරි. හරිද? මම ඊළඟ ගානට යන්නම්. අවුලක් આવොත් කියන්න ඕන. තේරුම් නැති තැනක් තිබ්බොත් ඒකත් කියන්න ඕන. මම හැම වෙලේම කියනවා ඔක. හොඳට අහන් හිටියොත් පැහැදිලි වෙනවා. හැබැයි සිග්නල් ප්‍රශ්නයක් වගේ ආවොත් මැද්දෙන් තැනක් මිස් වුණොත් අවුල් යන්න පුළුවන්. මේ බලන්න අන්තිම එක 5යි m යට 16 අඩු කිරීම 2 සමානයි භාගය. පුතේ අඩු කිරීම 2 එහා පැත්තට මම ගෙනියනවා එකතු කිරීම 2ක් කරලා. ඈතින් ඉන්න පිළිවෙලනේ. භාගයට 2ක් එකතු වුණාම 2මාරයි. 2මාරයි. මම කලිනුත් කිව්වා මිශ්‍ර සංඛ්‍යාතියන් වැඩේ යන්න බෑ විෂම භාග කරගන්නවා. ගණන් ඇතුලේ කවදාවත් මිශ්‍ර සංඛ්‍යාතිය හදන්න බෑ. 2යි දෙවරක් 2 4යි 1යි 5යි. දැන් බෙදීමක් මොකද වෙන්නේ? 16 නේද හිටියේ. කවුද දෙන්න දැන්? සෝරි යාතර 16 ඉඳලා තියෙන්නේ. එහා පැත්තේ තමයි දෙක හිටියේ. නේ? එයා එහෙමම ආවා. මේ පැත්තට මුකුත් දුන්නේ නැහැ.
මේ පැත්තට මුකුත් උනේ ආයෙම වාවා. දැන් මොකද කරන්නේ? මේ පැත්තේ ඉන්න බෙදීම එහා පැත්තට ගුණ කිරීමක් වෙලා යද්දී එහා පැත්තේ ඉන්න බෙදීම මෙහා පැත්තට ගුණ කිරීමක් වෙලා එනවා. 5යි m ගුණ කිරීම 2 සමානයි 5 ගුණ කිරීම 16. 10යි m 5 සල 2 10යි 10යි m සමානයි 5 සල 16 80යි. දෙපැත්තම 10න් බෙදෙනවා m සමානයි 8යි. සර් ඒකත් කරේ මං වෙන විදියට හැබැයි උත්තරේ ආවා. කමක් නැහැ. කොහෙන්ද මේ ක්‍රමය ඉගෙන ගත්තේ? ඉස්කෝලෙන්ද? ඔව් සර්. හරිනේ. එල පුතේ අපි යනවා වරහණත් සහිත ඒවා විසඳන්න. වරහණත් සහිත ඒවා විසඳද්දි ක්‍රම දෙකක් තියෙනවා. මම එක ක්‍රමයකින් යන්නම්, ක්‍රම දෙකක් වැඩක් නැති හින්දා. ඒකෙත් මම ඔයාලට පස්සේ කාලයකට අවශ්‍ය වෙන ක්‍රමයක් එක්ක ඉස්සරහට යන්නම්. අනාගත ආයෝජන. හරි. අනාගත ආයෝජන. ඔන්න බලන්න ඒක. ක්‍රම දෙකටම හදලා පෙන්නනවා. එක ක්‍රමයකින් ඉස්සරහට යනවා. 4යි x ධන 5 සමානයි 12. අර මං අර කලින් කිව්ව දෙවෙනි ක්‍රමයට මුලින් හදලා පෙන්නන්නකෝ. දෙපැත්තම 4න් බෙදනවා. x ධන 5 සමානයි 3යි. දෙපැත්තෙන්ම 5ක් අඩු කරනවා. x සමානයි ඍණ 2යි. කියලා ආවා. ඒ උදාහරණ එකක් මම හදලා තියෙන එකක්. අනිත් එක 4 x ධන 5 සමානයි 12යි. grade 9 වල මේ වරහන් 3ක් දක්වා ඒවා අපිට තියෙනවා කතා කරන්න. වරහන් 2ක් දක්වා ඒ වගේ අපි ගණන් හදනවා. 4x ගෙන් 4x 4 5න් 20යි. වරහණෙන් එළියේ ඉන්න කෙනාගෙන් වරහණෙන් එළියට ආය ගන්න නම් වරහණක් ඇතුලේ ඉන්න අය එළියට ගන්න නම් වරහණෙන් එළියේ ඉන්න කෙනාගෙන් ඇතුලේ ඔක්කොම අය ගුණ කරන්න ඕන වෙන් වෙන්ව. එතකොට අපිට එනවා 4x සමානයි 12 ඍණ 20. ධන 20 ගියා. 4x සමානයි ඍණ 8යි. ඇයි ධනාය 12යි ඍණාය 20යි. වැඩිපුර ඉන්නේ ඍණ හමුදාව ඍණ 8යි. දෙපැත්තම 4න් බෙදුවාම x කියන්නේ ඍණ 2යි. ඔය සර් ක්‍රම දෙකක්ද? ඔව් මේ ක්‍රම දෙකක්. මෙයාගේ කරේ මොකද්ද? අර සාමාන්‍ය ක්‍රමයට මදක් ගියා. අරගේ කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලා වරහණෙන් එළියට අරන් ඉන්නවා. මුලින් වරහණ විසඳලා ඉන්නවා කියන එක ඔළුවේ තියන් යන එක මාර වටිනවා. අපි මුලින්ම වරහණ විසඳලා ඉන්නවා. ඒක ඔළුවේ තියාගන්න. ක්‍රම දෙකම දාගන්න උදාහරණ ටියුට් එකේ ඉඳ තියනවා ඔකට. ටියුට් නැති අය ලියා ගන්න. ඊට පස්සේ මම තව ගණන් ටිකක් හදලා පෙන්නන්නම්.
හරි. ඔන්න මම ඊළඟ ගණන් ටිකට යනවා. බලා ගන්න. පහ 1 ධන 3යි x 125. එළියේ ඉන්න කෙනාගෙන් ඇතුලේ දෙන්නම ගුණ කරන්න. 5 වරක් 1 5 15යි x 125යි. 15යි x සමානයි 125 ඍණ 5. 15යි x සමානයි 120. x 8යි. ඊට පස්සේ 20 3යි x ඍණ 1 සමානයි 100යි. මෙයාගෙන් මේ දෙන්නම 60යි x ඍණ 20 සමානයි 100යි. 60යි x ඍණ 20 ධන 20 වෙලා යනවා. 60යි x කියන්නේ 120යි. දෙපැත්තම 60න් බෙදන්න ඕන. අනිවාර්යයෙන්ම බෙදෙනවා. x කියන්නේ 2යි. ඒක ලියා ගන්නද? ඔය ලියා ගන්න ටියුට් එකේ. මේ පාඩම අපි කියලා දෙන ටික අදින් ඉවරයි. ඔයාලට අච්චු පොතේ ගණන් හදලා බැරි ඒවා ටික බලා ගන්න පුළුවන් වරහන් කියන ඒ වගේ. ඊට පස්සේ ඊළඟ පාඩමේ PDF එක අපි group වලට දාන්නම්. අද රැට ඕසිස් එකට ටියුට් දීලා තියෙන්නේ. ඔන්ලයින් පේමන්ට් කරපු අයට අපි 15 වෙනකන් කල් දීලා තිබ්බා. මොකද ATM මැෂින් වලට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි යම් කිසි ආර්ථික ප්‍රශ්න හින්දා හෝ තමන්ගේ පැත්ත ලොක්ඩවුන් කරලා හින්දා 15 වෙනකොට පේමන්ට් කරන්න බැරි අය ආයතන වෙත ඒක දැනුම් දෙන්න. ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ආයතන වලට හොයන්න බෑ. පන්තියෙන් අස් වෙන ළමයි වෙන හේතු මත. එතකොට ආයතනය ඒක දැනුවත් වෙන්න. ආයතනක තමන්ට තියෙන ප්‍රශ්නය මැසේජ් එකක් දාන්න WhatsApp එකෙන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආයතනයට කියන්න බැරි නම් මට කියන්න මම මේක ආයතනයට කියන්න. හරි. normal call ගන්න එපා. මම පන්ති වල ගොඩක් වෙලාවට ඉන්නේ. WhatsApp message එකක් තියන්න. එතකොට මට ලේසි ආයතනයට එක forward කරලා communicate කරගන්න මේ කතාව. මේ වෙනකොට ගොඩක් අයට ගෙවන්න පුළුවන්කමක් තියෙනවා කියලා ගොඩක් ළමයි කිව්වා. ඒක හින්දා තමයි කිව්වේ 15 වෙනකොට බැරි කමක් තියන අය විශේෂිත ප්‍රශ්න තියන අය ඉන්නවා. ඒ අය ඒක කරන්න. හරි. තුන්වෙනි ගාන. දෙකෙන් එක x ඍණ 2 සමානයි 9. ඔන්න මේ වගේ විශේෂිත දැන් තියෙනවා. අර මේ ඇතුළ ගුණ කරන්න බැරි. භාගින් වගේ ගුණ කරන එක ඔයාලට අමාරුයිනේ. භාගින් වගේ ගුණ කරන එක ඔයාලට අමාරුයි. මේ ඉර යට නේද දෙක ඉන්නේ. යට ඉන්න කෙනෙක් අනිත් පැත්තට යන්නේ මොකක් වෙලාද? අපි ආව ගෙනියමු. ගුණ කිරීමක් වෙලා. ඉර යට ඉන්න කෙනා එහා පැත්තට යනවා ගුණ කිරීමක් වෙලා. ගහටයි. එකෙන් ගුණ වුණා කියලා මෙයාට බලපෑමක් වෙන්නේ නැහැ. යට කෙනා එහා පැත්තට ගියා උඩට බෙදීම ගුණ කිරීමක් වෙලා. x සමානයි 18 ඍණ 2 අනිත් පැත්තට යනවා ධන 2. මේ වගේ එළියේ භාගයක් වගේ ඉන්න වෙලාවට මේ උපක්‍රමයේ පාවිච්චි කරන්න. එතකොට අපිට අරම හදන්න අමාරුයි. 2 ඍණ 3යි x යට 4 සමානයි ඍණ 7යි. දැන් මම අර කිව්වේ
අඤ්ඤාත එහා පැත්තට ගෙනියන ක්‍රමය 2 සමානයි ඍණ 7 ධන 3x යට 4 මම ඍණ 7 ගේනවා මේ පැත්තට 2 ධන 7 සමානයි 3x යට 4 9 සමානයි 3x යට 4 4 යනවා මෙහා පැත්තට 9 වරක් 4 3x 36 සමානයි 3x මට x ගියාගේ හොයා ගන්න දෙපැත්තම 3න් බෙදෙනවා එතකොට මට එනවා x සමානයි 12යි දාගන්න යාවා සර් තුන්වෙනි ගානේ 2යි 2න් එකද 3න් එකද තියෙන්නේ අනේ 3න් එක තියෙන්නේ නේද? කමන්නේ 2න් එක කරලා ඒක හදා ගන්නකො මේ විදියට. 3න් එක ආවත් ඕකම තමයි ඈ. 3 අනිත් පැත්තට යනවා ගුණ කිරීමක් වෙලා. මම වැරදියට ලියාගෙන තියෙනවා. ඔයාලත් ඒ විදියට හදා ගන්න ගන්න හදා ගන්න 2න් එක කියලා එතකොට හරි. මට ඕනේ භාගයක් ආවොත් හදන හැටි කියලා දෙන්න. හරි. කාට හරි ඒ කරපු එකෙන් ප්‍රශ්න තියෙනවද? නෑ සර්. අච්චු පොතේත් ඔය එක් වරහණක් සහිත එක ක්‍රම දෙකක් ගැන කතා කරනවා. එක් වරහණක් සහිත ඒවා විසඳන එක ක්‍රම දෙකක් ගැන කතා කරනවා. දැන් ඔයා මේ මෙහෙමම අච්චු පොතේ තියෙන ගණන් ටික හදන්න පටන් ගන්න. මේ ගැම්මටම හදන්න. අදම හදන්න. හරිද? අච්චු පොතේ තියෙන අඩුම ගානේ 17යි 3 අභ්‍යාසයේ මේ ගැම්මටම හදලා ඉවර කරන්න. හරි? හදලා ඉවර කරන්න. ඒකේ දැන් මම ওই කතා කරපු උදාහරණ ඔක්කොම තියෙනවා. හරිද? ඒ එකට අදාළ වෙන ඒවා තියෙනවා. එතකොට ඔය උදාහරණේ බලන එකෙන් සපෝට් එකක් ගන්න. අච්චු පොතේ ගණන් ටික හදා ගන්න. ඒක ඔයාලට හොඳ සපෝට් එකක් වෙයි. හොඳට මතක ඉන්න. නැත්තම් ලබන සතියේ සමුදට උදේට මතක් වෙලා හවස පන්ති නේද සර් ඇහුවොත් හරි නෑ නේද? වැඩක් නෑ. පැය 48ක් යන්න කලින් තමන්ගේ වගකීම් ටික ඉටු කරන්න. ඒ තමයි හෝම්වර්ක්. පාඩමක් ඉවර වෙනවා කියන්නේ ඒ පාඩමේ ඔක්කොම හෝම්වර්ක්. ඔයා වෙනම පොතක් තියාගෙන ඒ ටික ලියන්නේ ටික කරන්න. අද අපි මෙතනින් ඉවර කරනවා. හම්බෙමු ලබන සතියේත් මේ වෙලාවට පරිස්සමට ගිහින් එන්න. සතුටින් ඉන්න. පරිස්සම වැදගත්. මේ දවස්වල ඩෙන්ගුත් තියෙනවා. මදුරුවන්ට එන්න දෙන්නත් එපා. උණ ගතියක් එනවා නම් ගණන් ගන්න නැතුව ඉන්නත් එපා. කොරෝනා ලක්ෂණ නෑනේ කියලා අතාරින්න එපා. ඩෙන්ගු තියෙනවා. පෙරේදා පන්තිය ළමෙක් හැදිලා ICU ත් ඉන්නවා. දැන් නම් යාට හොඳ මට්ටමට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක්. හරි. ආයිබෝවන්. දරුවන් සරණයි. අයිබෝවන් සර්. ගැටලුවක් තිබ්බොත් ලබන සතිය ආන්න ආදපු ඒ වගේ